සුබ දවසක් හැමෝටම. මම අද වෘත්ත චතුරස්‍රය කියන පාඩම. වෘත්ත චතුරස්‍රය. මොනවද වෘත්ත චතුරස්‍රය කියලා අපි බලමුකෝ. මෙන්න මේ වගේ චතුරස්‍රය තුනක් හදනවා. ඒ වගේ මොනවද මුලින්ම වෘත්ත චතුරස්‍රය කියනම ඔයාලට කියලා දෙන්න. මෙන්න මේක හදනවා. ඒ වගේම මෙන්න මේක. තව මෙන්න එකක්. මෙන්න මේ වගේම රූප තුනක් යනවා. හරිද? මම දැන් මේ වගේ මොනවද හරියට වෘත්ත චතුරස්‍රය කියන එක කියලා දෙන්න. එතකොට වෘත්ත චතුරස්‍රය මෙහෙම දෙයක් වෙනවා. ඒ චතුරස්‍රය ශීර්ෂ හතර, ඒ කියන්නේ ශීර්ෂ හතරක් තියෙන චතුරස්‍රය අන්නේ ශීර්ෂ හතර තියෙනවා. මෙන්න වෘත්තයේ පරිධිය මත තමයි තියෙනවා. ඒ කියන්නේ ශීර්ෂ හතර වෘත්තයේ පරිධිය මත. බලන්න මේකේ තියෙනවා කියලා මෙතන එකක් තියෙනවානේ. හරි මෙතන තියෙනවා, මෙතන තියෙනවා, මෙතන තියෙනවා. එහෙනම් මේක වෘත්ත චතුරස්‍රයක් විදිහට ගන්න පුළුවන්. හරිද? බලන්න මේකේ මේ ශීර්ෂය තියෙනවා, මේ ශීර්ෂය තියෙනවා, මේක තියෙනවා, මේක නෑනේ. පොතෙන් එන්නේ. එතකොට මේක වෘත්ත චතුරස්‍රයක් නෙවෙයි නේද? එහෙනම් මේක බලන්නකෝ. මේක තියෙනවා, මේක තියෙනවා, මේක තියෙනවා. එතකොට මේක තියෙන්නේ හැබැයි වෘත්තය ඇතුලේ. වෘත්තේ පරිධිය නෙවෙයි. ඒ කියන්නේ මේකත් වෘත්ත චතුරස්‍රයක් විදිහට ගන්න බෑ. හරිද? එතකොට අපිට දැන් තේරෙනවා මොනවද වෘත්ත චතුරස්‍රය කියන්නේ කියලා. හරි. එහෙනම් අපි මේකේ තියෙන ප්‍රමේයන් වලට යන්න. දැන් අපි මුලින්ම කතා කරමු වෘත්ත චතුරස්‍රයේ පළවෙනි ප්‍රමේය. මෙන්න මෙහෙම තමයි පළවෙනි ප්‍රමේය තියෙන්නේ. වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූර්ණ වේ. ඒ කියන්නේ සම්මුඛ කෝණ කියන්නේ මෙන්න මේ කෝණේ සම්මුඛ කෝණ මේකනේ. ඒක පරිපූර්ණයි කියන්නේ ඒ කෝණ දෙක එකතු අංශක 180. මෙන්න මෙහෙම ලියුවොත් බලන්න. මෙන්න මෙතන කෝණේ මේ කෝණේ මේකයි අපිට සමානයි කියන්න බෑ. ඒක පරිපූර්ණයි කියලා විතරයි කියන්නේ. ඒ කියන්නේ ABC කෝණය ධන ABC සමානයි අංශක 180ට. ඒක තමයි මේ ප්‍රමේය කියන එකේ තේරුම. හරිද? අනිත් ගැන හිතුවොත් එහෙම මම මේක x y මේක y කියලා හිතන්නකෝ. එතකොට DAB කෝණය ධන එනවද DCB කෝණය එකතුව ඒ අංශක 180ක් වෙන්න ඕනේ. එතකොට මේ දෙකත් සම්මුඛ කෝණ දෙකක්. ඒ කියන්නේ DAB DCB. එහෙනම් මේ දෙකත් ප්‍රමේයට අනුව අංශක 80යි. ඒ කියන්නේ පරිපූර්ණකයි. ඕක තමයි පළවෙනි ප්‍රමේය. එතකොට මේ ප්‍රමේය පාවිච්චි කරලා පොඩි කෝණ වල අගයන් හොයන්න දෙනවා අර නිකන් මේ කෙටි ප්‍රශ්න කරා වගේ එන්න පුළුවන්. අපි ඒ වගේ ප්‍රශ්න ටික බලමු ඉස්සෙල්ලා. හරි මුලින්ම මේ වගේ රූප දෙකක් අඳගත්තා. මම මේ පළවෙනි මේක ගැන කතා කරලා ඒක මම ප්‍රශ්නේ කියලා ඉන්නවා. එතකොට මේකේ තියෙන මෙහෙම එකක් PQRS වෙන වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. හරිද? ඒකේ මෙන්න මෙතන 2y මෙතන y මෙතන 5x මෙතන x. එහෙනම් අපිට කියනවා x y වෙන වෙනම හොයන්න. එතකොට කොහොමද කරන්නේ? අපි දන්නවා මේ ප්‍රමේයට අනුව වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූර්ණයි. හරි. එහෙනම් මෙන්න මේ 2y ට සම්මුඛ y නේ. ඒ කියන්නේ මේ දෙක එකතු කරලා 2y ධන y සමානයි අංශක 180යි නේ. එහෙනම් අපිට මේක විසඳලා y ගන්න පුළුවන් නේද? එතකොට 2y ධන y 3y සමානයි 180. ඊපස්සේ දෙපැත්තම 3ෙන් බෙදනවා නේ. එතකොට y සමානයි අංශක 60ක් කියලා එනවානේ. හරි. ඔන්න මේක තමයි පළවෙනි ක්‍රමය. මේ පළවෙනිට y කෙරුවේ. ඊට පස්සේ x හොයන්න මෙන්න මේ 5x ට මේ x සම්මුඛයි. ඒ කියන්නේ මේ දෙක එකතුවත් අංශක 180යි නේ. 5x ධන x සමානයි අංශක 180යි. එහෙනම් 5x ධන x 6x සමානයි අංශක 180. ඊට පස්සේ අපි දෙපැත්තම 6ෙන් බෙදනවා නේ. x සමානයි අංශක 30යි නේ. හරි. මේක තමයි x y හොයන ක්‍රම. ඊට පස්සේ අපි අනිත් එකට යනවා. හරි. ඊළඟට අපි මේ ගන්නට යනවා. මේක මෙහෙම එකක් තියෙනවා. මේක x y හොයන්න දෙනවා. එතකොට බලන්න මෙන්න මේ ABCD කෙනෙක් වෘත්ත චතුරස්‍රය. A ශීර්ෂයේ පරිධිය තියෙන්නේ B තේමයි C තේමයි C D තේමයි. එතකොට මේක වෘත්ත චතුරස්‍රයක් නේ. එහෙනම් ඔයාලට මතක තියෙනවා මේ ගාන හදන්න කලින් මෙහෙම ප්‍රමේය. මෙන්න මේ වගේ වෘත්තයක ඡාපයක් ගන්නවා නම් AB ඡාපය. හරිද? මෙන්න මේ AB ඡාපය කේන්ද්‍ර මත ඇති කරනකොට මෙතන මම අංශක 100ක් කියලා ලියනවා. හරිද? ඒ AB ඡාපෙම පරිධිය මත ඇති කරන කෝණය අපිට හොයන්න කියනවා. x කියලා හිතන්නකෝ. එතකොට ඒ x හොයන්න මොකද කරන්නේ අපි? එතන කේන්ද්‍රය
ඔයාලට ප්‍රමේයක් මතකද? වෘත්තයේ ඡාපයක් මගින් කේන්ද්‍රය මත ඇති කරන කෝණය එහි පරිධිය මත ඇති කරන කෝණය මෙන් දෙගුණය. ඒ කියන්නේ මෙහෙම එකක්. AOB කෝණය සමානයි. මෙතන මම D කියලා ලියන්න. දෙකක් ADB. මතකද? අන්න මේ ප්‍රමේය මෙන්න මේකට සම්බන්ධ කරගන්න වෙනවා. හරිද? එහෙනම් මේ ප්‍රමේය නම් මෙතන 100 නම් මෙතන 50ක් වෙනවා නේ. හරි. එහෙනම් බලන්න මෙන්න මේකේ මේ D ඡාපය තමයි සලකන්න වෙන්නේ. මොකද ඒකන මේ පරිධි මත ආපතන කෝණයක් තියෙන. ඒකවල BD ඡාපය සලකද්දී මෙන්න මේ BD එක කේන්ද්‍ර මත ආපතන කරන කෝණය කියලා ඒක අපි දන්නේ නැහැ නේ. BD ඩිෆයින් මොකද කරන්න වෙන්නේ? 360න් මේ 230 අඩු කරන්න වෙනවනේ. එතකොට එනවා 130. ඒ කියන්නේ BOD අංශ 130යි. හරිද? ඊට පස්සේ අපි AB BAD ගමු. BAD කියේ එතකොට මෙන්න මේ කෝණය වගේ එකෙන් භාගයක් නේ. අංශ 130 බෙදීම 2යි. ඒ කියන්නේ අංශක 65යි. හරිද? x එතකොට අංශක 65යි නේ. එතකොට x කියලා බලන්න අපිට x වෙන හොයන්න දෙන්න. ඊට පස්සේ y හොයමු. y හොයන්න මොකද කරන්න ඕනේ? මෙන්න මේ x ගේ y ගේ එකතු අංශක 180ක් වෙනවා. බලන්න x ට පරිපූර්ණක සම්මුඛ කෝණය y නේ. එහෙනම් මේ දෙකනේ පරිපූර්ණක වෙනවා. ඒ කියන්නේ y සමානයි 180 අඩු කරන්න ඕනේ x ගාගේ නේ. ඒක 65යි. එතකොට බලන්න එන ගන්න 115යි අංශක. 180න් 65 අඩු වෙච්චාම 115. හරිද? එහෙනම් අපි මේක x y ලියවනේ. තවත් පොඩි ගණනක් යනවා. ඒක පොඩ්ඩක් මීට වඩා ප්‍රමේයන් ටික සම්බන්ධ කරගන්න තියෙනවා. අන්න ඒකෙන් තමයි ඒක ඊළඟට තෝරගන්න. එහෙනම් අපි ඊළඟ ඒ ගන්නට යන්න. හරි. මේ වගේ ගානක් මම මුලින්ම ඇදගත්තා. හරිද? බලන්න මෙන්න මේක කියනවා ඕද චතුරස්‍ර ගොඩක්. හරිද? මේකේ AB CD E කියලා අකුරු හතරක් තියෙනවා. හරිද? එතකොට මේකේ බලන්න මෙන්න මෙතන අපිට ගන්න පුළුවන් ඕද චතුරස්‍ර තියෙනවා. A B C E එකක් ගන්න පුළුවන්. ආයෙ පුළුවන් A B C D කියලා එකක් ගන්න. ඔව් එහෙම ගන්න පුළුවන්. නැත්නම් C D E B එහෙම ගන්න පුළුවන් ගොඩක් ඒවා තියෙනවා. හරිද? එතකොට මේ වෘත්ත චතුරස්‍රත් එක්ක අපිට මේ ගන්න යන්නේ ඒකෙන් ඔයාලා වෘත්ත චතුරස්‍ර මොනවද කියලා මුලින්ම අඳුර ගන්න ඕනේ මේ රූපේ තියෙන. හරිද? ඊට පස්සේ මෙන්න මේක ආවත් තමයි BAE ආගේ CBA කෝණයගේ CBE කෝණයගේ. හරිද? එතකොට අපි මොකද මුලින්ම යන්නේ? අපි BAE හොයලා නේ. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය. BAE මම මේ රූපේ ෆොටෝ එක දාන්න වීඩියෝ එකේ. හරිද? එතකොට රේසින මොකද්ද මේ රූපේ දීලා දෙන්නේ කියලා බලගන්න. බලන්න BAE. හරි. ඒක අපිට කොයි එකෙන්ද මේ සම්මුඛයක් විතර ගන්න පුළුවන් කියලා බලන්න. මෙන්න මේ ABDE කියන වෘත්ත චතුරස්‍රය නැද්ද කියලා බලන්න. ABDE නේ. ඒක වෘත්ත චතුරස්‍රය නේද? එහෙනම් මෙන්න මෙතන කෝණයට සම්මුඛ කෝණය මොකද්ද? මෙන්න මේ 105 කියලා දෙනවා. එහෙනම් BAE කෙලින්ම අපිට ලියන්න පුළුවන් නේද අංශක 180 රින 105 කියලා නේ. මොකද මේ දෙක පරිපූර්ණයි. එහෙනම් 180 105 කියවම කීයද? 75යි නේ. ඒ කියන්නේ BAE අංශක 75යි. හරිද? අපි එතකොට BAE ඊළඟට ගන්න අපි CBA කෝණය. CBA කෝණය කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන කෝණය. මෙන්න මේ සම්පූර්ණ කෝණය තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. හරිද? එතකොට බලන්න මෙන්න මේ ABCE කියන එක මොකද්ද වෘත්ත චතුරස්‍රය නේද? එහෙනම් මෙන්න මේ ABC කෝණය සම්මුඛ කෝණය AEC නේ. එතකොට අපි AEC මෙතන කෝණ දෙක එකතුවක් තියෙනවා. අපි ඕන AEC යගේ පැත්තක හොයාගමු. AEC යන්නේ 32 දාන 27. එතකොට එනවා 2යි 7යි 9යි 3යි 2යි 5යි. එතකොට AEC අංශක 59. එතකොට CBA ගන්න මොකද කරන්න ඕනේ? 180 අර 59 අඩු කරන්න ඕනේ. 180 රින 59. කීයද එතකොට? 121යි නේ. 121යි අංශක. හරි. දැන් අපි CBE ගන්න. CBE. බලන්න CBE තියෙන මෙන්න මෙතන. CBE. මෙන්න මේ CBE මේ කෝණය නේ. එහෙනම් ඒකත් ඒ වෘත්ත චතුරස්‍රය මොකද්ද? ඒක සම්බන්ධ වෙන වෘත්ත චතුරස්‍රය BCDE. BCDE. ඒ හතරම වෘත්තේ මේ පරිධිය වදන් තියෙන. ඒ කියන්නේ ඒකත් වෘත්ත චතුරස්‍රය නේ. හරි. ඒක ගන්න. මෙන්න මේකට සම්මුඛ කෝණය හොයාගන්න වෙනවනේ.
ඒකට සම්මුඛ කෝණය 105 හදන මෙන්න මේ කෝණය. ඒ කෝණයට අගේ දන්නේ නැහැ. එතකොට පාවිච්චි කරන්න වෙනවා අපි 10 වස්තු දෙක නැත්නම් ප්‍රමේය. ඔයාලා මතකද එකම කණ්ඩේ කො. ඒ කියන්නේ එකම තැනින් පටන් ගන්න ඒක වෘත්තේ පරිදි ගිහිල්ලා ආයෙත් තව එකක් එහෙම ගිහිල්ලා වෘත්තේ පරිදි මත කෝණ දෙකක් හදනවා. මේ කෝණ දෙක සමාන වෙනවානේ. බලන්න එහෙම හදනවා මෙන්න BC එකෙන් පටන් ගන්න. E ට ගිහිල්ලා එන එකයි මෙන්න මේ BC එකෙන් පටන් ගන්න D ට ගිහිල්ලා එන එකයි. එතකොට මෙන්න මෙතන කීයද වෙන්න ඕනේ? 27ක් වෙන්න ඕනේ නේද? මොකක්ද එතන 27 වෙන්නේ? මම ඒක ලියන පැත්තකින් BDC කෝණය. BDC කෝණය අංශක 27ක් වෙනවා. මොකද හේතුව? එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණේ ඉඳලා මේක අංශක 27ක් වෙන්නේ. හරිද? එහෙනම් අපි මුලින්ම EDC කෝණය හොයාගමු. හොයාගන්න දෙයක් නෑ. එකතු කරගන්න දෙන්න කෙලින්. EDC එනවා එතකොට 105 දාන 27 නේ. 105 දාන 27. බලන්න මේක එකතු කරලා 7යි 5යි 12යි අංශක 132යි නේ. හරි. එහෙනම් අපි දැන් CBE හොයමු. අපිට ඕනේ එක CBE කෝණ. CBE කෝණ මොකද කරන්න ඕනේ? 180 මෙන්න මේ අපි හොයාගත්ත 132 අඩු කරන්න ගන්න නේද? එතකොට කීයද එන්නේ? අංශක 48යි. හරි. එතකොට අපිට කලිමුත් අපි 10 වසරේ ගන්න ගෝල්ත ප්‍රමේය පාවිච්චි කරා. මෙතනත් පාවිච්චි කරන්න ඕන නේ. එතකොට මේ ඔයාලට තේරෙන්නේ නැද්ද? කලින් ඉගෙන ගත්ත දැනුමත් ඕන වෙන මෙන්න මේ පූර්ණ චතුරස්‍ර ගණන් එහෙම හදන්නේ. එහෙනම් අපි මේකෙම දැන් අපි එක ප්‍රමේයයක් ඉගෙන ගත්තා. මේ ප්‍රමේයක විලෝමය වගේ තව ප්‍රමේයක් තියෙනවා. අන්න මේ ප්‍රමේය මොකක්ද කියලා බලන්න යන්න. හරි. ඊළඟට දෙන මෙන්න මේ ප්‍රමේය. චතුරස්‍රයක සම්මුඛ කෝණ හතර පරිපූර්ණ අන්න ඒක කියන ඌර්ත චතුරස්‍රයක් කියලා. ඒ කියන්නේ මෙන්න මේක. මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා හිතන්න. මෙන්න මේ පාද හතරක් තියෙන එකක්. මේක ABCD කියලා ගමුකෝ. දැන් අපි ගොඩක් වෙලාවට ගානක් අහනවා මේ වගේ චතුරස්‍රයක් දීලා මේ චතුරස්‍රය ඌර්ත චතුරස්‍රයක් නැද්ද කියලා. එතකොට අපි කරන්න වෙන්නේ මොකද්ද? සම්මුඛ කෝණ පරිපූර්ණ නැද්ද කියලා බලන්න ඕනේ. එන්න එහෙනම් චතුරස්‍රයක් දීලා තියෙනවා. මෙන්න මෙතන කෝණේ අංශක 80යි. මෙන්න මෙතන කෝණේ අංශක 100යි කියලා. එතකොට බලන්න මෙන්න මේ ඌර්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ ADC කෝණයට ABC කෝණය සම්මුඛයිනේ. එහෙනම් මේ දෙක එහෙනම් ඒ කියන්නේ මේකේ සම්මුඛ කෝණ පරිපූර්ණකනේ. සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. ඒකින්ද මෙන්න මේ ABCD කියන එම නිසා ABCD වෘත්ත චතුරස්‍රයකි. අන්න ඕක තමයි අපි ප්‍රමේයෙන් ගන්න තියෙන්නේ. එතකොට වෘත්ත චතුරස්‍රයක අපි කලින් ඉගෙන ගත්ත ලක්ෂණය තමයි සම්මුඛ කෝණ පරිපූර්ණකනේ. දැන් මෙතන ප්‍රමේය මේ විලෝමය වගේ නේද? මොකද්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණ වෘත්ත චතුරස්‍රයක චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණ ඒක වෘත්ත චතුරස්‍රයක් වෙනවා. හරිද? එහෙනම් අපි පොඩි ගණනකට මෙන්න මෙහෙම එකක් තියෙනවා. මම මේ වගේ පොඩි රූපයක් හදාගත්තා. ඔයාලට තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට බලන්න මුලින් අපෙන් අහනවා දැන් ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රය නැද්ද කියලා. එහෙනම් අපි මොකද කරන්න වෙන්නේ? මෙන්න මේකේ සම්මුඛ කෝණ දෙක පරිපූර්ණක නම් මේක වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්න පුළුවන් නේ. අන්න ඒක අපි කරලා බලන්න එක තමයි මෙතන කරන්නේ. බලන්න ABCD එක මෙන්න මෙතන පාදයක් දික් කරලා තියෙනවානේ. ඒ කියන්නේ AB පාදය දික් කරලා තියෙනවා. එතකොට එතන කොන එන අංශක 70. එහෙනම් මෙන්න මෙතන කොන නම් මොකද කරන්න ඕනේ? 180 මේ 70 අඩු කරන්න ඕනේ. එතකොට එනවා 110යි. හරිද? එතකොට මෙන්න මේ කොනේ මේකයි සම්මුඛය. එතකොට අපිට මෙතන කොනෙත් අගය හොයාගන්න තිබුණා හරි නේද? එතකොට මේකක් තියෙනවා AD පාදය දික් කරලා. එතකොට එතන කොනේ අංශක 110යි. එහෙනම් මෙතන කොනේ කියන්නේ අංශක 70ක් කියනවනේ 180 අඩු කරලා. දැන් අපි ගමු පරිපූර්ණ මේ සම්මුඛ කෝණ දෙක එකතුව. ABC ධන ABC. එතකොට ABC අංශය 110යි ADC 70යි. ඒ දෙක එකතු කීයද එන්නේ? 180යි නේ. එම නිසා ABCD වෘත්ත චතුරස්‍රයකි කියලා ඉවර කරන්නේ. වෘත්ත චතුරස්‍රය නැද්ද කියලා නහන්නේ. අන්න ඒකින්ද අපි වෘත්ත චතුරස්‍රයකි කියලා කියනවා. හරි. එහෙනම් අපි මෙන්න මේකෙන් ටික මේව ටික යොදාගෙන ඔයාලා රචනා ප්‍රශ්න වගේ එන්න පුළුවන්. අපි ඒ වගේ ප්‍රශ්න වලට ගිහිල්ලා බලමු මේ ටික කොහොමද අපි යොදාගන්නේ කියලා හරියටම. බලන්න මම මේ වගේ ගානක් වරගත්තා. ABCD වෘත්ත චතුරස්‍රයේ ඒ කියන්නේ ABCD වෘත්ත චතුරස්‍රයකට දෙලු මෙන්න මේ වගේ. ඒකේ AC ආතර BAC සමාන ADC දෙන ACB බව පෙන්වන්නේ. BAC සමානයි කියන්නේ මෙන්න මේ කොනේ BAC සමානයි ADC.
ADC දාන ADC එකෙන් ACB අඩු කරන්න ඕන. එන්න මේ කෝණය අඩු කරන්න ඕන. එහෙනම් අපි මුලින්ම දන්න දේ කරන්නේ මොකක්ද අපි දන්නේ? ඌර්ධ චතුරාර්ශන ඒකේ සම්මුඛ කොණ දෙක 180 නේ. ඒ කියන්නේ පරිපූර්ණනේ. ඒ කියන්නේ මොකද්ද අපි දන්නේ? ADC කෝණය දාන ABC සමානයි අංශක 180 කියලා ලියාගන්න. හරිද? එතකොට මම ADC ගත්තේ ඇයි? මොකද මේක ADCත් අපිට සම්බන්ධ කරලා දෙනවා. අන්න ඒක මේකයි මේකයි සම්මුඛයි කියලා ගත්තා. අපිට ඕන මේක පළවෙනි එක කියලා ගමු. හරි ඊට පස්සේ මෙන්න මේ ABC කියන්නේ ඒ කෝණය වෙන පුළුවන් මෙන්න මේ කෝණය 180 අඩු කරලා තමයි ඒක කරනවා. ABC සමානයි අංශක 180න් ඔය කෝණය අඩු කරන්න මෙන්න මේ BAC. BAC අඩු කරා ඒ වගේම අඩු කරන්න ඕන මොකද්ද? BCA නැත්නම් ACB කියලා කියමු. ACB. හරිද? මේක එන විදිහ තේරුණාද? ABC මෙතන ත්‍රිකෝණය වෙන තියෙන්නේ. අන්න ඒ ත්‍රිකෝණය අභ්‍යන්තර කෝණ තුන එකතු 180. එහෙනම් මේ කෝණය ගන්න අර කෝණ දෙකේ එකතුව 180 අඩු කරන්න. මම ඒක වෙන වෙනම අඩු කරා. හරිද? එහෙනම් අපි බලමු ABC එතන මෙතන තිබ්බත් අවුලක් නැහැ. ඊට පස්සේ මම මේක අංක 2 කියලා ගන්නවා. හරිද? ඊට පස්සේ මෙන්න මේක ABC තියෙනවා. මෙන්න මෙතනත් ABC තියෙනවා. මෙන්න මේක ABC වෙනකොට මෙන්න මේක ABC දාපු උතර මෙන්න මේක ආදේශ කරනවා. එතකොට එන්නේ කොහොමද බලන්න? ADC ධන 180 ඍණ BAC ඍණ ACB සමානයි 180යි නේ. හරි. එහෙනම් බලන්න අපිට මේක දීලා තියෙන ADC BAC නේ. එතකොට BAC තනි කරගන්න. මම මේ BAC එහා පැත්තට ගන්නවා. එතකොට මේ පැත්තේ අර ඉතුරු ටික ලියා ගන්න. ADC ධන 180 ඍණ ACB මෙන්න මේ 180 මම මෙහාට ගෙන. එතකොට මේ පැත්තේ 180 ඍණ වුණා. සමාන එහා පැත්තේ BAC වෙනවා. හරිද? දැන් මේ 180ට මේ 180 සුළු වෙනවානේ. බලන්න දැන් අපිට ඕන කෙනෙක් ආවද කියලා. ADC ඍණ ACB සමානයි BAC කියලා ආවනේ. ඔව් අහලා තියෙන එකනේ. අපි අත්තත් වන්න මාරු කරලාම ලියමු. BAC සමානයි ADC ඍණ ACB. එතකොට මේක අපිට කරගන්න මොකක්ද ඕන උනේ? අපිට අපි දන්න පළවෙනි ක්‍රමය වුණානේ. ඒ කියන්නේ මේ ඌර්ධ චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූර්ණයි කියන්නේ. ඒ වගේම ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180ක් කියන එකත් ඕන. ඊට පස්සේ මේ දෙක සම්බන්ධ කරලා අපිට කියන එක අරන් දෙනවනේ. හරි. එතකොට මේක නම් පොඩ AC වලට හිතමු. අපි තවලට මේ ඊට පොඩ්ඩක් අමාරු වෙයි අරට හිතමු. බලන්න මෙහෙම ගානම තෝරාගත්තා. PQR ත්‍රිකෝණේ PQ පාදයේ S දක්වලා. PQR ත්‍රිකෝණේ PQ පාදයේ S දක්වලා PR පාදයේ T දක්වලා දික් කර ඇත. SQR හා TQR කෝණ සමච්ඡේද. SQR හා TQR කෝණ සමච්ඡේද වල. හරිද? QRD සමච්ඡේද XCD ද එද XCD PQR හා RPQ මෙන්න මේකේ කෝණ සමච්ඡේද YED එකිනෙක හමු වෙනවා. හරි. එතකොට මම මේක දත්තරේ ලකුණු ගන්නවා. බලන්න මුලින්ම අහලා තියෙනවා QXRY යනු ඌර්ධ චතුරස්‍රයක් බවත් XY යනු විස්කම්භයක් බවත් පෙන්වනවා. අපි මුලින්ම QXRY ඌර්ධ චතුරස්‍රයක් කියලා පෙන්වන්නේ. මෙන්න මේ QXRY ඌර්ධ චතුරස්‍රයක් කියලා පෙන්වන්න ඕනේ. හරි. එතකොට මම මේක ලේසියෙන් මෙහෙම වැඩක් කරගත්තා. මෙන්න මෙතන PRQ කෝණය 2x උයි PQR කෝණය 2y විදිහට ගත්තා. එහෙනම් මෙන්න මේ PRQ කෝණය කියන්නේ මෙතන 2x නම් මෙතන 180 වෙන 2x වෙනවා නේ. ඒ වගේම මෙතන බලන්නකෝ PQR 2y නම් මෙතන y 2y නම් මෙතන SQR කෝණය 180 වෙන 2y වෙන්න ඕනේ. හරි. එතකොට අපි පෙන්වන්න යන්නේ මෙන්න මේ කෝණය එකතු අංශක 180ක් එක්ක. එහෙනම් මේ දෙක ඒක ඌර්ධ චතුරස්‍රය කියලා අපිට කියන්න පුළුවන් නේ. හරි මම මෙහෙම කරන්නම්. දැන් ඔයාලා දන්නවා මෙන්න මෙතන YRQ කියන්නේ එතකොට x නේ. එහෙනම් මෙතන YQR කියන්නේ y නේ. හරි. ඒ වගේම මෙන්න මෙතන බලන්නකෝ. අපිට පුළුවන් මෙතන QR x හොයාගන්න. ඒ කියන්නේ මෙන්න මේ කෝණය වගේ භාගයක් නේ. ඒ කියන්නේ 90 ඍණ x. හරිද? මෙතනත් එතකොට 90 ඍණ y ආවනේ. හරි. ඒක මම හොයාගත්තා. ටිකක් අපැද්දි වගේ ඉතින් ඔයාලා ගාන හරියටම තේරුම් ගත්තොත්
මේක අනුව ඍණ x වෙනවා මෙතන අනුව ඍණ y වෙනවා කියලා ඔයාලට තේරෙයි. හරි එතකොට මම මුලින්ම yr x කෝණය ගන්නවා. yr x කියන මෙන්න මෙතන කෝණය. එතන කෝණය එන්නේ x ධන අනුව ඍණ x නේ. එතකොට කීයද දෙන්නේ? අංශක 90ක් කියලා එනවා. මොකද x x සුළු වෙනවනේ. ඒ වගේම අපි y3 x ගමු. y3 x. එතකොට එතනත් එන්නේ මෙතන y ධන අනුව ඍණ y. දැන් මේ y සුළු වෙලා මෙතන එනවා ආයෙත් අංශක 90ක් කියලා. එතකොට අපි දැන් ගමු මේ කෝණ දෙක එකතුව. yr x ධන y qx එහෙනම් අංශක 80ක් වෙනවනේ. අපිට එම නිසා කියලා ලියන්න පුළුවන්. එම නිසා අපෙන් අහන්නේ qx ry උද්දේශ බව වෙනවන්න. හරි එතකොට එම නිසා qx ry උර්ධ චතුරස්‍රයක් වේ කියලා ලියන්න. හරිද? එතකොට ඒක පළවෙනි එක කොටසක් නේ. ඊට පස්සේ අපි තව දෙවෙනි කොටස මේ පළවෙනි කොටසම තව අහනවා. මෙන්න මේ xy කියන්නේ විස්කම්භයක් බව. ඒ කියන්නේ ඒ වෘත්තයේ විස්කම්භය. දැන් වෘත්තයක් ගන්නාම විස්කම්භයක් මෙහෙමනේ. ඔයාලා මතකද මෙහෙම ක්‍රමයක්. අර්ධ මේ කියන්නේ විස්කම්භයක් මගින් මෙන්න මේකේ කෝණයක් හැදුවද ඒ කෝණයගේ අංශක 90ක් වෙනවා කියලා නේ. ඒ කියන්නේ දැන් මේක විස්කම්භයන්න මෙන්න මෙතන කෝණය හරි මෙතන කෝණය හරි අංශක 90ක් වෙනවා කියලා පෙන්වන්න හරි නේද? ඒක අපිට පෙන්වන්න දෙයක් නැහැ අපිට. මෙතන අපි කලින්ම හොයාගන්න yqx මෙන්න මේ කෝණය අංශක 90යි. ඒ වගේම මෙතන කෝණය අංශක 90යි නේ. අපිට ඕන එක ලියන්න පුළුවන් q xr y කෝණය අංශක 90ක් නිසා පළවෙනි එකම කොටස xry අංශක 90ක් නිසා yx යනු විස්කම්භය කී හැබැයි හේතුව ලියන්න ඕනේ. විස්කම්භය කී මොකද හේතුව? අර්ධ වෘත්තයේ කෝණය අංශක 90ක් නිසා. අංශක 90ක් නිසා. එතකොට ඔයාලට මෙහෙමත් ලියන්න පුළුවන් මේක. අර්ධ වෘත්තයේ කෝණය නැතුව මෙහෙම. විස්කම්භය මගේ වෘත්තයේ පරිධි මත ඇති කරන කෝණය අංශක 90ක් නිසා තමයි මෙන්න මේක yx විස්කම්භයක් වෙන්නේ. හරිද? එතකොට ඒක පළවෙනි එක. ඊට පස්සේ අපි දෙවෙනි එකට යනවා. qpr අංශක 40ක් නා. ඒ කියන්නේ මෙන්න මේ qpr මෙන්න මෙතන අංශක 40ක් නම් අහනවා qxr කෝණය. qxr මෙන්න මේ කෝණය කීයද කියලා අහනවානේ. qxr අපිට ලේසි නේද? ලේසි නෑ. මොකද ඒක අපි වෘත්තයේ විස්කම් මේ මොකද්ද? උඩ චතුරස්‍රය නැද්ද කියලා දාන්නේ. ඒකෙන් අපි මෙහෙම කරන්න වෙනවා. බලන්න මෙහෙම වැඩක්. දැන් ඔයාලා දන්නවා මෙහෙම වැඩක්. මෙතන අපි මෙතන ගත්ත x y s වෙන්න අපිට පුළුවන් මෙන්න මේක pq rt ගුණ සලකලා මම මේක 2x කියලා ගන්න. මේ 2y කියන එක මම x s වලින් ගන්න. මෙහෙම කරන්න වෙන්නේ. එතකොට 180 සමානයි කෝණවල එක 40 දාන 2x මම අර කාගේ දාන්නේ නේද? මම ඒක 2y කියලා ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ ඒ y වලගේ වෙන වෙනම හොයාගන්නවා. x s වලින් හොයාගන්නවා. එතකොට 180 වෙන 40ක් ගන්නවා 140 රින් 2x බෙදීම 2 සමාන y කියලා එනවා. හරිද බලන්න. එතකොට y ට අගයක් ගත්තා x s වලින්. හරිද? කලින් අපිට ගන්න බැරුණා මෙන්න හරියන්නේ නැති හින්දා දැන් අපි එහෙම ගත්තා. දැන් ඒක ඇස්සුරේ මෙන්න මේ rx3 හොයන්න වෙනවානේ. හරි. එහෙනම් කොහොමද හොයන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්කෝ. මෙන්න මේක ඕනනම් අපිට rqx ත්‍රිකෝණය සලකා rqx ත්‍රිකෝණය සලකලා මේකට අපි ලියන්න පුළුවන් මෙහෙම වැඩක් නේ. මේ කෝණ තුනේ මේකද අංශ 180ක් කියන්න බෑ. 180 සමානයි 90 ඍණ x ධන 90 ඍණ y ධන අපිට ඕනේ කොහොමද rx3 අපිට rx3 ඕනේ. අන්න ඒකෙන් තමයි rx3 හොයාගන්න. නැත්නම් qrx අවුලක් නැහැ. දෙකම එකයිනේ. හරි. දැන් බලන්න මේක අපි සුළු කරගමු. මෙන්න මේකයි මේක 180යි. එතකොට මේකට එක සුළු වෙනවනේ. එතකොට ඍණ x මෙතන ඍණ y නේ. මේ දෙක අපි මෙහාට ගමු. එතකොට x ධන y වෙනවා. 180 සුළු වුණා. හරිද? rx3. දැන් අපි x ගේ අගය දන්නවා.
x කියලා ගමු. දැන් y එකගේ දන්නවා අපි 140 රින 2x බෙදීම 2ක් කියලා නේ. rx cube. හරි බලන්න මේක අපි දෙකෙන් බෙදාගමු. x දාන 140 දෙකෙන් බෙදාම 70යි. රින 2යි x දෙකෙන් බෙදාම x නේ. rx cube. එතකොට මේ දිනේට මේ දින x දාන x සුළු වෙලා rx cube අංශක 70ක් කියලා එනවා. එතකොට ඒක ගත්තේ අපි වෘත්තිකාර ස්වභාවය ඉස්ස කරලා නෙවෙයි. හැබැයි කලින් ගත්ත දත්තේ අපිට ඕන නම් මේක හදාගන්න. එහෙනම් අපි අද කතා කරා වෘත්තිකාර ශාස්ත්‍රත් එක්ක යන පුළුවන් ප්‍රමේයන් දෙකක් නේ. එතකොට මේ ප්‍රමේයන් දෙකම නිකන් එකක් ප්‍රමේය අනික එක විලෝමය වගේ. හැබැයි මේ දෙක ගොඩක් වැදගත්. ඔයාලට විභාගයට අනිවාර්යෙන් අහන්න පුළුවන්. හරිද? එහෙනම් අපි මේකේ තව කොටස් තියෙනවා. අන්න ඒ කොටස් අරගෙන මම ඊළඟ වීඩියෝ එකේ එන්න. එතක සුබ දවසක්.